I'm Christy Nicola, born July of 1962, rendering me 32 years of age. I was a subject in radiation as well as mind control and drug experiments performed by a man I knew as Dr. Green. My parents were divorced around 1966, and Donald Richard Ebner, my natural father, was involved with Dr. Green in the experiments. I was a subject from 1966 to 1976. Dr. Green performed radiation experiments on me in 1970, focusing on my neck, throat, and chest, 1972 focusing on my chest and my uterus in 1975. Each time I became dizzy, nauseous, and threw up. All these experiments were performed on me in conjunction with mind control techniques and drugs in Tucson, Arizona. දෙවන ලෝක යුද්ධය කියන්නේ මිනිස් ඉතිහාසය තුළ සිදුවුණු විනාශකාරීම යුද්ධය විදියට හඳුන්වන්න පුළුවන්. 1939 ඉඳලා 1945 වන තෙක් පැවතුණු මේ යුද්ධයෙන් ලෝක පුරා මිලියන 70කට අධික පිරිසකගේ ජීවිත අහිමි වෙද්දී එය ලෝක ජනගහනයෙන් 103කට අධික ප්‍රතිශතයක් වුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වුණේ ජර්මනියේ ආඥාදායක ඇඩෝල්ෆ් හිට්ලර්ගේ මරණයත් සමග ජර්මනියේ යටත් වීමෙනුත් ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි යන නගරවලට පරමාණු බෝම්බ හෙළීමත් සමග ජපාන අධිරාජ්‍යයා මිත්‍ර හමුදාවියද තම යටත්වීම ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. මේ යුද්ධ සමයේ ජර්මනියේ නාසි හමුදාවත් ජපාන හමුදාවත් තම සිරකරුවන් යොදාගෙන විවිධ විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන්නට වුණු අතර මේවා ඉතා අමානුෂික හා කුරිරු අන්දමේ ඒවා වුණා. විශේෂයෙන් ජර්මනියේ නාසි හමුදාව විසින් යුදෙව් ජනයා මිලියන 6කට අධික ප්‍රමාණයක් ඝාතනය කරන ලද අතර මේ අතරින් බොහෝ අය මරා දැමුනේ නාසි වද කඳවුරු තුරදී. මෙසේ මරා දැමීමට ප්‍රථම මොවුන්ව විවිධ පරීක්ෂණවලට නාසි හමුදාව විසින් යොදාගත්තේ ඔවුන්ගේ ස්වකීය කැමැත්තටත් වටහැනිවයි. යුද්ධයෙන් අනතුරුව මෙම පරීක්ෂණවලට දායක වුණු නාසි හමුදාවේ නිලධාරීන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් වැනි පිරිස් මිත්‍ර හමුදා වෙත යටත් වුණු අතරම ඇතැම් පිරිසට මරණ හා සිරදඬුවම් හිමි වෙද්දී ඇතැම් අයව යොදාගත්තේ එම රටවල රජයන් විසින් ආරම්භ කරපු රහසිගත ව්‍යාපෘති හා පරීක්ෂණ මෙහෙයවන්නටත් ඒවාට සහාය වන්නටත්ය. මේ විදිහට ආරම්භ කරපු එක් රහසිගත ව්‍යාපෘතියක් විදිහට MK අල්ට්‍රා ව්‍යාපෘතිය හඳුන්වන්නට පුළුවන්. මේ ව්‍යාපෘතිය දියත් කළේ ඇමරිකාවේ CIA ආයතනය විසිනුයි. 1953 වර්ෂයේදී මේ MK අල්ට්‍රා ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ මිනිස් මාංශ පාලනය කිරීමට හැකි ඖෂධ නිපදවීමත් ඒ සඳහා යොදා ගන්න පුළුවන් විවිධ ක්‍රම පිළිබඳවත් අත්හදා බැලීම් සිදු කිරීමටයි. විශේෂයෙන් ඇමරිකාව විසින් අල්ලාගත් විදේශ ඔත්තුකරුවන් වැනි අයගෙන් ප්‍රශ්න කිරීමට ලක් කිරීමේදී ඔවුන්ව දුර්වල කර ඔවුන් සතුව ඇති රහස් මනස පාලනය කරන ක්‍රම මගින් ඔවුන් ලවා පාපොච්චායන්ට ලක් කර ගැනීමට පුළුවන් විවිධ ක්‍රම සොයා ගැනීමත් මෙම ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වුණා. ප්‍රොජෙක්ට් MK අල්ට්‍රා නිල වශයෙන් ආරම්භ කළේ 1953 අප්‍රේල් 13 වනදා CIA ආයතනයේ අධ්‍යක්ෂ ඇලන් ඩලස්ගේ විශේෂ අනපරිදින. ඒ සිඩ්නි ගොට්ලීබ් නම් ඇමරිකාවේ විසු ප්‍රකට රසායන විද්‍යාඥයාගේ ප්‍රධානත්වයට යටතේ. ඔහුට ලබා දුන් ප්‍රධාන වගකීම වුණේ ඒ වන විට සෝවියට් දේශය හා චීනයත් ඒ වගේම කොරියන් යුද්ධය පැවති කාල සීමාවේ උතුරු කොරියාවත් ඇමරිකානු යුද සිරකරුවන් යොදාගෙන සිදු කරපු මනස පාලනය කළ හැකි විවිධ ක්‍රම අත්හදා බලන්නට මෙහෙය වූ විවිධ පරීක්ෂණවලට සමාන පරීක්ෂණ ඇමරිකාව තුළ සිටින වෙනත් රටවල යුද සිරකරුවන් යොදාගෙන සිදු කිරීමටයි. ඒ වගේම මනස පාලනය කළ හැකි ක්‍රම යොදාගෙන වෙනත් රටවල රාජ්‍ය නායකින් තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ අරමුණු වලට අනුව පාලනය කිරීමට හැකි ආකාරයන් පිළිබඳව ගවේෂණය කිරීමත් මෙම ව්‍යාපෘතියේ තවත් එක් අරමුණක් වුණා. ප්‍රකට ලේඛකයෙකු වුණු ස්ටීවන් කින්සර්ට අනුව ඔහු මේ CIA ව්‍යාපෘතිය දකින්නේ දෙවන ලෝක යුද සමයේදී තිබූ ජපාන හා ජර්මනියේ නාසි වද කඳවුරු තුරදී සිදු කළ මනස පාලනය කළ හැකි ක්‍රම සෙවීම සඳහා සිදු කළ පරීක්ෂණ තවත් ඉදිරියට ගෙන යාමක් විදිහට බවයි.
ඒ වගේම ඔහු සඳහන් කර තිබුණු තවත් කාරණයක් වුණේ මේ MK අල්ට්‍රා ව්‍යාපෘතියේදී CIA ආයතනය මේ පර්යේෂණවලට යොදාගත් අයහට බලහත්කාරයෙන් මෙස්කලීන් නම් භ්‍රාන්තිජනක ඖෂධය ලබා දීමක් සිදු කර ඇති බවයි. ඒ නාසි හමුදායේ වෛද්‍යවරුන් ඩකාවු නම් නාසිවඳ කඳවුරේ ආරම්භ කළ ඒ හා සමාන මනස පාලනය කිරීමේ පර්යේෂණවලදී යොදාගත් ආකාරයෙනුයි. මේ MK අල්ට්‍රාහි තවත් අරමුණක් වුණේ බලවත් ට්‍රූත් ඩ්‍රග් එකක්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකු ලවා සත්‍ය කතා කරවිය හැකි ඖෂධයක් නිර්මාණය කිරීමයි. ඒ කෝල්ඩෝ නැත්තම් සීතල යුද්ධ සමයේදී අල්ලාගත් රුසියානු ඔත්තුකරුවන්ගෙන් රහස්‍ය තොරතුරු ලබා ගැනීමට මේ ඖෂධ භාවිතා කිරීමේ අරමුණට ඇතිවයි. MK අල්ට්‍රාහි උපව්‍යාපෘතියක් වුණු සබ් ප්‍රොජෙක්ට් 54 නමින් හැඳින්වුණු ඇමරිකානු නාවික හමුදාව විසින් මෙහෙය වූ රහසිගත ව්‍යාපෘතියේ එක් වැඩසටහනක් වුණු පර්ෆෙක්ට් කන්කෂන් නැත්තම් පරිපූර්ණ නිගමනය නමින් හැඳින්වුණු වැඩසටහනේ උත්සාහ කළේ යමෙකුගේ මතකය සබ් ඕරල් ෆ්‍රීකවන්සි බ්ලාස්ට් එනම් උපකරණික සංඛ්‍යාත ධාරා යොදාගෙන සම්පූර්ණයෙන් මකා දැමීමටත් මෝහන ප්‍රතිකරම යොදාගෙන යමෙකුගේ මනස පාලනය කළ හැකි ක්‍රම පිළිබඳව පරීක්ෂණ කිරීමත්ය. MK අල්ට්‍රා ව්‍යාපෘතියේ එක් අංශයකට පමණක් සීමා වුණු එකක් වුණේ නැහැ. එය විශාල වපසරියක් පුරා පැතිරුණු විශාල ව්‍යාපෘතියක් වුණා. 1955 දී නිකුත් කරන ලද MK අල්ට්‍රා ව්‍යාපෘතියට අදාළ එක් ලියවිල්ලකට අනුව එහි විශාලත්වය හා එහිදී යොදාගත් විවිධ ක්‍රමෝපායන් පිළිබඳව සඳහන් වුණා. ඒ වගේම මේ ව්‍යාපෘතිය සඳහා විවිධ ආයතන 80කට අධික සංඛ්‍යාවක් යොදාගෙන තිබුණු බවත් ඒ අතර විද්‍යාල, විශ්වවිද්‍යාල, රෝහල්, සිරගෙවල් හා විවිධ ඖෂධ සමාගමනුත් වුණා. නමුත් මෙම ආයතන අතරින් ආයතන කිහිපයක් පමණයි මෙයට CIA සංවිධානය සම්බන්ධ බව දැන සිටියේ. මේ ආයතන යොදා ගැනීම මගින් CIA සංවිධානය බලාපොරොත්තු වුණේ තම රහසිගත පර්යේෂණයන් පුළුල් අපසරියක වූ පිරිසක් යොදාගෙන සිදු කිරීමට. මේ ප්‍රොජෙක්ට් MK අල්ට්‍රා මගින් CIA සංවිධානය ඉටු කරගන්න බලාපොරොත්තු වුණු අරමුණු කීපයක් වුණා. ඒවා නම් යම් පුද්ගලයෙකු වැරදි තීරණ ගන්නා ආවේගශීලී ඒ වගේම සමාජයෙන් නොපිළිගන්නා තත්ත්වයකට ඔහුගේ මනස වෙනස් කළ හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනය කිරීම, රසායන ද්‍රව්‍ය උදාගෙන පුද්ගලයන්ගේ බුද්ධි ධාරිතාව හා අවබෝධ කර ගැනීමේ ශක්තිය වර්ධනය කළ හැකි ක්‍රම පිළිබඳව සෙවීම, මත්ද්‍රව්‍ය මගින් පුද්ගලයෙකුට වන බලපෑම, එනම් මත්ද්‍රව්‍ය මගින් සිරුරට ඇති කරන විෂ සහිත බව අඩු වැඩි කළ හැකි ද්‍රව්‍යයන් පිළිබඳව ගවේෂණය කිරීම, යම් රෝගයට අදාළ රෝග ලක්ෂණ එම රෝගය නොවැළඳුණු පුද්ගලයෙකුගෙන් ව්‍යාජ ලෙස පෙන්විය හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳව ගවේෂණය කිරීම, විවිධ මෝහන ක්‍රමයන් හා ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් ඒවා ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකි ක්‍රම පිළිබඳව සෙවීම, යම් පුද්ගලයෙකු සතු යම් රහස් තොරතුරු ලබා ගැනීමට සිදු කරන විවිධ බලහත්කාරකම් හා වද හිංසාවලට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙන, එනම් යම් පුද්ගලයෙකු බ්‍රේන් වොෂ් කිරීම බලකාලිය හැකි රසායන ද්‍රව්‍යයන් පිළිබඳව ගවේෂණය කිරීම, ඇම්නීෂියා තත්ත්වයක්, එනම් යම් පුද්ගලයෙකුගේ මතක ශක්තිය නැති කළ හැකි විවිධ ද්‍රව්‍යයන් හා ඊට යොදාගත හැකි විවිධ භෞතික ක්‍රම පිළිබඳව සොයා බැලීම, යම් පුද්ගලයෙකුට දීර්ඝ කාල සීමාවක් පුරා දිව යන කම්පන හා ව්‍යාකූල තත්ත්වයන් වෙනකෙකුට නිරීක්ෂණය කළ නොහැකි රහසිගත ආකාරයට ලබා දිය හැකි විවිධ භෞතික ක්‍රමෝපායන් පිළිබඳව ගවේෂණය, ශාරීරික අප්‍රාණිකත්වයක් එනම් අංශභාගය හා ඇකියුට් ඇනීමියා එහෙම නැත්නම් ප්‍රමාණවත් රතු රුධිරාණු සෛල නොමැති වීමෙන් පටකවලට ඔක්සිජන් ගෙන යාම අවම වන රෝගී තත්ත්වයන් ඇති කළ හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳව ගවේෂණය කිරීම, යුෆෝරියා එනම් පුද්ගලයෙකු තුළ දැඩි සතුටක් දක්වන හැඟීම් වර්ධනය කළ හැකි රසායන ද්‍රව්‍යයන් පිළිබඳව අධ්‍යයනය කිරීම, පුද්ගලයෙකුගේ පෞරුෂ ව්‍යුහය ක්ෂණිකව වෙනස් කළ හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳව ගවේෂණය, පුද්ගලයෙකු තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇති කළ හැකි ද්‍රව්‍යයන් පිළිබඳව සෙවීම, පුද්ගලයෙකුගේ හැකියාව හා වැඩ කිරීමේ කාර්යක්ෂමතාවය අවම කළ හැකි රසායන ද්‍රව්‍ය පිළිබඳව ගවේෂණය කිරීම, පුද්ගලයෙකුගේ දෘෂ්ටි හා ශ්‍රවණ තත්ත්වයේ ස්ථීර බලපෑමකින් තොරව අඩු කළ හැකි ද්‍රව්‍යයන් පිළිබඳව ගවේෂණය කිරීම, සම්පූර්ණයෙන් පුද්ගලයෙකුගේ මතකය නැති කළ හැකි ඒ වගේම
එය දියරමය පානයන්, ආහාර, සිගරට්, එයර්සෝල් එනම් වාතයේ අඩංගු අංශු තුල මිශ්‍ර කර ලබා දිය හැකි බෙහෙත් පෙත්නක් එනම් නොකවුට් පිල් එකක් නිර්මාණය කිරීම වැනි අරමුණු වනවා. මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ඇමරිකානුවන් යොදාගෙනයි සිදු කළේ. CIA ආයතනයේ විසින් නිකුත් කළ ලියකියවි වලට අනුව රසායනික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ද්‍රව්‍ය යොදා ගනිමින් මේ මනස පාලනය කළ හැකි ක්‍රම අත්හදා බලා තිබෙන බවටත්, ඒ සඳහා ඔවුන් දළ වශයෙන් එකල මුදලින් ඩොලර් මිලියන 10කට අධික සංඛ්‍යාවක් එනම් වර්තමාන මුදල් අගයට අනුව ඩොලර් මිලියන 87.5ක් පමණ වැය කර ඇති බව කියවෙනවා. CIA ආයතනය මුල් අවදියේදී මේ පරීක්ෂණවලට යොදාගත්තේ LSD එනම් ලයිසර්ජික් ඇසිඩ් ඩයතිලමයිඩ් නම් වූ ඖෂධය. මේ අතරිනුත් LSD-25 නම් වූ ඖෂධය ගැනයි ඔවුන්ගේ වැඩි අවධානය යොමු වුණේ. 1953 අප්‍රේල් මාසයේ සිටම එනම් ප්‍රොජෙක්ට් MK අල්ට්‍රා ආරම්භ වූ අවස්ථාවේ සිටම මෙම LSD ඖෂධය මානසික රෝගීන්, සිරකරුවන්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ට හා ලිංගික ශ්‍රමිකයන්ට ලබා දී තිබෙනවා. ඒ මෙම ඖෂධයේ ස්වභාවය හා ප්‍රතිවිපාක පිළිබඳ උන්ගේ කිසිදු අන්තර්මුඛින් තොරවයි. මේ අතරම එක් අවස්ථාවක ඇමරිකාවේ කෙන්ටකි නගරයේ මානසික රෝගවලට ප්‍රතිකාර ලබාගත් පුද්ගලයෙකුට මෙම LSD ඖෂධය දින 174ක් පුරා ලබා දී තිබෙනවා. ඒ වගේම CIA ආයතන සේවකයන්ට, හමුදා නිලධාරීන්ට, වෛද්‍යවරුන්ට, අනෙකුත් රජයේ නිලධාරීන්ට හා මහජන නිලධාරීන්ටත් මේ ඖෂධය නියම කර තිබෙනවා. ඒ ඔවුන් ඊට ප්‍රතික්‍රියා කරන ආකාරය නිරීක්ෂණය කරන්නටයි. මේ ප්‍රොජෙක්ට් MK අල්ට්‍රාහි තවත් උපව්‍යාපෘතියක් වුණු ඔපරේෂන් මිඩ්නයිට් ක්ලයිමැක්ස් නම් ව්‍යාපෘතියේදී CIA නිලධාරීන් විසින් සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටි ගණිකා නිවාසවලට පැමිණ සේවා ලබා ගන්නා විවිධ පුද්ගලයින්ට ලිංගික ශ්‍රමිකයන්ගේ මාර්ගයෙන් සූක්ෂමව LSD ලබා දී ඇති අතර එහිදී ඔවුන් දක්වන හැසිරීම් රටා එම ගණිකා නිවාසවල CIA ආයතනය විසින් රහසිගතව ඉදිකර තිබුණු වන්වේ මිරර් සහිත කාමරවල රහසිගතව කැමරා ආධාරයෙන් පටිගත කර තිබෙනවා. ඒ මේ LSD ඖෂධයෙන් ඔවුන්ට සිදුවන බලපෑම හා ඔවුන්ගේ හැසිරීම් රටාවල සිදුවන වෙනස්කම් පිළිබඳව පසුඅධ්‍යයන හා නිරීක්ෂණ කටයුතු කිරීම සඳහායි. ඒ වගේම රුසියාව සමග පැවති සීතල යුද්ධ සමයේ ප්‍රතිවිරුද්ධ පාර්ශව වලට සේවය කළා යයි සැක කළ ඇතැම් CIA නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට LSD ලබා දීමෙන් අනතුරුව ප්‍රශ්න කිරීමට ලක් කර අතර හෙරොයින් වලට ඇබ්බැහි වුණු ඇතැම් පුද්ගලයින්ට වැඩිපුර හෙරොයින් ලබා ගැනීම සඳහා ලබා දෙන පගාවක් ලෙස හෙරොයින් සමග LSD ලබා දී ඒවා භාවිතයට හුරු කර තිබෙනවා. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා උපාධිධාරියෙකු වූ වික් ලොවෙල් හා රිචඩ් ඇල්ෆර්ඩ්, ඇලන් කින්ස්බර්ග් හා කෙන් කේසි යන අය මෙන්ලෝ පාක් රෝහලේ සිදු කළ විශේෂ ව්‍යාපෘතියකට සහභාගී වුණු අතර පසු කලක ඔවුන් දැනගත්තේ ඒ ඔවුන් සහභාගී වුණු වැඩසටහන CIA ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් සිදු කළ MK අල්ට්‍රා ව්‍යාපෘතිය යටතේ දියත් වූ එකක් බවයි. එහිදී රාත්‍රී සේවකයෙකු ලෙස සේවය කළ වික් ලොවෙල් හට පැවරී තිබුණේ එහිදී රෝගීන් හට ලබා දී තිබුණු මනෝක්‍රියාකාරී ඖෂධයක් වුණු LSD, සිලිසයිබන්, මෙස්කෙලෙන්, කොකේන්, AMT හා DMT වලින් දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීමටයි. මේ ආකාරයෙන් මේ LSD ඖෂධය CIA සංවිධානය විසින් රහසිගතව සමාජයේ වෙසෙන බොහෝ පුද්ගලයින්ට ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ලබා දී තිබෙනවා. LSD වලට අමතරව ස්නායු රෝග සඳහා ලබා දෙන බාබිටියුරේට් ඖෂධය විවිධ මාත්‍රා යොදාගෙන එන්නත් කිරීම මගින් පුද්ගලයින් නිද්‍රාශීලී තත්ත්වයට පත්කර ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට හැකි ක්‍රමයක්ද CIA ආයතනය විසින් අත්හදා බලා තිබෙනවා. බාබිටියුරේට් ඖෂධය වගේම හෙරොයින්, වේදනානාශකයක් වන මෝෆීන්, තේමායෆෑම්, ස්කෝපොලමින්, විවිධ ඇල්කොහොල් වර්ග හා සෝඩියම් පෙන්ටනෝල් වගේම
මම ඉස්සෙල්ලා අවස්ථාවේ සඳහන් කරපු සිලිසයිබන් හා මෙස්කලයින් යන ඖෂධත් මේ MK අල්ට්‍රා ව්‍යාපෘතියේ පරීක්ෂණයන් වලදී යොදාගෙන තිබෙනවා. මේ ඖෂධවලට අමතරව CIA සංවිධානයේ අවධානයට ලක්වුණු තවත් පැතිකඩක් මේ මෝහනයයි. මේ මෝහන ප්‍රතිකාර ක්‍රම යොදාගෙන විවිධ භෞතික වස්තුන් නිරීක්ෂණය හා පාලනය කිරීමට මිනිස් මනසට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සොයා බැලුවා. ඒ අතරම මේ පරීක්ෂණවලදී විවිධ ඖෂධ ආධාරයෙන් සිදු කළ මෝහනයන් සිදු කෙරුණු අතර එහිදී ඇන්ටරගේට් ඇම්නීෂියා එනම් ඇම්නීෂියා රෝගී තත්ත්වය නිසා නව මතකයන් ගොඩනගා ගැනීමට නොහැකි වන රෝගී තත්ත්වය හා රෙට්‍රෝගේට් ඇම්නීෂියා එනම් ඇම්නීෂියා තත්ත්වය නිසා අතීතයේ සිදු වූ සියල්ල මතකයේ නිවත්තන රෝගී තත්ත්වය සඳහා මෙම ඖෂධවල ක්‍රියාකාරීත්වය බලපාන ආකාරයත් මෙහිදී නිරීක්ෂණය කෙරුණා. ඇමරිකාවට අමතරව CIA ආයතනය විසින් කැනඩාව තුළද තම MK අල්ට්‍රා පරීක්ෂණයන් ක්‍රියාත්මක කළා. ඒ සඳහා වුන් සයිකික් ඩ්‍රයිවිං නම් මනෝවිද්‍යා ප්‍රතිකාර ක්‍රමයේ නිර්මාතෘ වූ බ්‍රිතාන්‍ය ජාතික මනෝචිකිත්සකවරයෙකු වූ ඩොනල්ඩ් එවන්ව බඳවා ගත්තා. එම බඳවා ගැනීමෙන් අනතුරුව ඔහුව මොන්ට්‍රියල් නගරයේ වූ මැක්ගිල් සරසවියට අනුබද්ධ ඇලන් අනුස්මරණ රෝහලේ කටයුතු කිරීම සඳහා අනියුක්ත කරා. එහිදී ඔහු කිරීමට බලාපොරොත්තු වුණ එක් කරුණක් වුණේ පින්නෝන්මාදයෙන් පෙළුණු රෝගීන් සුව කිරීමට ඔවුන්ගේ මතකය මකා දමා සිත නැවත තිබුණු මුල් තත්ත්වයට පත් කළ හැකි ක්‍රමයක් අත්හදා බැලීමටයි. ඒ සඳහා ඔහු LSD හා වෙනත් ඖෂධ වර්ගත් ඉලෙක්ට්‍රොකන්වල්සිව් තෙරපි එනම් විද්‍යුත් කම්පන ධාරා උපයෝගී කරගෙන සිදු කරන ප්‍රතිකර්මත් යොදාගත්තා. නමුත් ඔහු මෙම ඉලෙක්ට්‍රොකන්වල්සිව් තෙරපි සඳහා යොදාගත්තේ සාමාන්‍ය ප්‍රතිකාර අවස්ථාවේදී යොදාගන්නා විද්‍යුත් ධාරාවලට වඩා 30-40 ගුණයක් තරම් ප්‍රබලතාවයෙන් යුතු වුණු විද්‍යුත් ධාරාවමි. ඒ වගේම ඔහු ඇතැම් රෝගීන්ව ඖෂධ යොදාගෙන සිදු කරන කෝමා තත්ත්වයන්ට පත් කළේ සති ගණනක් පුරාවට එය පවතින ආකාරයටයි. මෙහි අවාසනාවන්ත තත්ත්වය වුණේ සමහර සුළු මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමට පැමිණි පිරිස්ටද මෙවැනි දැඩි ප්‍රතිකාර ඔහු විසින් ලබා දීමයි. ඔහුගේ මෙම කූර ප්‍රතිකාර ක්‍රම නිසා ඇතැම් රෝගීන් බොහෝ අයහපත් ජීවිත කාලය තුරාම පවතින විවිධ අතුරු ප්‍රතිඵලවලට ලක්වන්නට සිදු වුණා. මේ අතර ඉන්කොන්ටිනන්ස් එනම් මල මුත්‍රා පිටවීම පාලනය කර නොහැකි වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන්, ඇම්නීෂියා තත්ත්වයන් එනම් මතකයේ සම්පූර්ණයෙන්ම නැතිවීමට හේතු වන රෝගී තත්ත්වයන් හා කතන අපහසුතාව වැනි තත්ත්වයන්ද දක්නට ලැබුණු අතර මෙවැනි රෝග තත්ත්වයන් නිසා ජීවිත කාලය පුරාම පීඩා විඳීමටත් ඔවුන්ට සිදු වුණා. මනෝවෛද්‍ය ඩොනල්ඩ් කැමරන්ගේ මේ ක්‍රියාකලාපය අනුගමනය කරමින් තවත් බ්‍රිතාන්‍ය මනෝවෛද්‍යවරයෙකු වූ විලියම් සාජන්ට් ලන්ඩන්වල පිහිටි ශාන්ත තෝමස් රෝහලේ හා සරේ ප්‍රාන්තයේ වූ පෙල්මොන්ට් රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණි මානසික රෝගවලින් පීඩා විඳි පුද්ගලයින් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙවැනි ආකාරයේ ප්‍රතිකාර ක්‍රමවලට භාජනය කළා. අවසානයේ ඔවුන්ට සිදු වුණේ වෛද්‍ය කැමරන්ගෙන් ප්‍රතිකාරගත් රෝගීන්ට සිදු වූ ආකාරයෙන්ම ජීවිත කාලය පුරාවටම බලපාන බලවත් අතුරු ආබාධවලට ගොදුරු වීමට සිදුවීමයි. මේ සිදුවීම පිළිබඳව ගවේෂණය කළ ඇතැම් නිරීක්ෂකයන් පවසන්නේ MK අල්ට්‍රා ව්‍යාපෘතියට වෛද්‍ය කැමරන්ව දායක කරගත්තේ මාංශ පාලනය කරන හා යමෙකුව බුද්ධි චෝදනයට ලක් කිරීම එනම් බ්‍රේන් වොෂ් කිරීමේ ක්‍රම සොයා ගැනීමටම පමණක් නොව යමෙකුගෙන් බලහත්කාරයෙන් ඕනෑම තොරතුරක් ලබාගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ අරමුණත් ඇති බවයි. තවත් මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය ගැන සඳහන් වන කරුණක් වුණේ 1950 දශකයේදී ඇමරිකාවේ පාලනය යටතේ පැවති යුරෝපයේ පිහිටි විවිධ ප්‍රදේශ පෙරදිග ආසියාවේ විශේෂයෙන් ජපානය ඒ වගේම ජර්මනිය හා පිලිපීනය යන රටවල පිහිටුවා තිබුණු ඇමරිකානු රහස් රැඳවුම් කඳවුරු තුල රඳවා සිටි විදෙස් ඔත්තුකරුවන්, දේශපාලන සිරකරුවන් හා අනෙකුත් සැක කටයුතු පුද්ගලයන් සතුව පැවති විවිධ රහස්‍ය තොරතුරු ලබා ගැනීම සඳහාද මේ කූර වද හිංසා දීමේ ක්‍රම භාවිතා කර ඇති බවත් ඔවුන් මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය මගින් සිදු කළ ප්‍රයෝජනවලට යොදාගෙන ඇති බවත්ය. මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය මගින් සිදු කළ විවිධ පරීක්ෂණ හේතුවෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. වර්තමානය වන විට මේ ප්‍රොජෙක්ට් MK අල්ට්‍රාහි තොරතුරු ඇතුළත් වන ලිපි ගොනු බොහෝමයක් විනාශ කර දමා තිබීම හේතුවෙන්
මෙහිදී මියගිය පුද්ගලයා කවුදැයි හා එම ප්‍රමාණය කොතෙක් දැයි නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා. නමුත් වාර්තා වී තිබෙන සුළුතොරතුරු ප්‍රමාණය මත මේ ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවුණු පුද්ගල මරණ කිහිපයක් ගැන වාර්තා වී තිබෙනවා. ඒ අතරිනුත් වඩාත් ප්‍රසිද්ධියක් ඉසුළුවේ ෆ්‍රැන්ක් ඕල්සන්ගේ මරණය පිළිබඳව වාර්තා වූ කරුණේ. ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ ජීව රසායනික විශේෂඥයෙකු හා ජීව විද්‍යාත්මක අවි පිළිබඳව පරීක්ෂකයෙකු වූ ඔහුට 1953 නොවැම්බර් මාසයේදී මේ CIA පරීක්ෂණයේ එක් කොටසක් විදිහට LSD ඖෂධය ලබා දී තිබුණේ ඔහුගේ කිසිදු අනුතැනුමකින් තොරවයි. මේ සිද්ධියෙන් සතියකට පසුව ඔහු නිව්යෝක් නුවර පිහිටි හෝටලයක 13 වන තට්ටුවෙන් පැන සියදිවි නසා ගන්නවා. ඔහු මෙසේ සියදිවි නසා ගන්න තත්ත්වයට ලක්වීමට හේතු වුණේ ඔහුට ලබා දුන් LSD ඖෂධයේ හේතුවෙන් ඇතිවුණු දැඩි මානසික ව්‍යාකූලතාවයක් නිසා බවයි පැවසුණේ. නමුත් ෆ්‍රැන්ක් ඕල්සන්ගේ පවුලේ අය මේ අදහස ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව CIA ආයතනය විසින් සිතාමතා සිදු කළ ඝාතනයක් බවයි. ඔවුන් අනුමාන කරන ආකාරයට මේ ඝාතනය සිදු කරන්නට හේතු වුණේ LSD ලබා දුන්නායින් පසුව ඔහුට ඇතිවුණු මානසික ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් ඔහු ඇමරිකානු හමුදාවේ විශේෂ පරීක්ෂකයෙකු ලෙස සේවය කරන කාලයේ ඔහු සහභාගී වුණු CIA ආයතනය මගින් සිදු කළ වෙනත් රහසිගත පරීක්ෂණවල තොරතුරු හෙළි කරාවියයි තිබූ බිය හේතුවෙන් බවයි. ඒ වගේම ඔහුගේ මරණයට දින කිහිපයකට පෙර ඔහු තමා මේරිලෑන්ඩ් වල පිහිටි ටෙට්‍රික් විශේෂ මෙහෙයුම් ඒකකයේ ක්‍රියාකාරී ප්‍රධානියා ලෙස දැරූ තනතුරෙන්ද ඉවත් වී තිබීම මෙම අදහසට තවත් එක් හේතුවක් වී තිබෙනවා. 1994 දී ඔහුගේ සිරුර නැවත ගොඩගෙන විශේෂ මරණ පරීක්ෂණයක් පවත්වන්නට වුණා. එහිදී හෙළි වුණේ ඔහු හෝටල් කාමරයේ ජනේලෙන් පිටතට පැනීමට පෙර සිටම සිහිවිසක් නැව සිටි බවයි. මේ හේතුවෙන් මරණ පරීක්ෂකවරයා නිගමනය කළේ ඔහුගේ මරණය ඝාතනයක් බවයි. 1975 වසරේදී ඕල්සන් පවුල ඇමරිකානු රජයට එරෙහිව නඩු පැවරූ අතර එම නඩුවෙන් ඔවුන්ට $75 ලක්ෂයක වන්දියක් හා එවකට ඇමරිකානු ජනාධිපති වූ ජෙරල් ෆෝඩ් හා CIA ප්‍රධාන අධ්‍යක්ෂක වූ විලියම් කොල්බි මෙම සිද්ධිය පිළිබඳව තම ගණගාටුවත් ප්‍රකාශ කර තිබෙනවා. මේ සිද්ධිය සමග මේ තාක් කල් මෙම ප්‍රොජෙක්ට් MK අල්ට්‍රාහි පරීක්ෂණවලට තම අනුදැනුමකින් තොරව භාජනය වී විවිධ අපහසුතා හා අතුරු ආබාධවලට ගොදුරු වුණ අයට රජයට එරෙහිව තම හඬ නගන්නට විශාල පිටුවහලක් වුණා. MK අල්ට්‍රා ව්‍යාපෘතිය පරීක්ෂණයන්ට භාජනය වුණ අය ලේඛනගත සාක්ෂි වලින් සනාථ වන ප්‍රසිද්ධ පුද්ගලයන් අතර ප්‍රකට ඇමරිකානු කවියෙකු වුණු ඇලන් ගින්ස්බර්ග්, සම්මානනීය හොලිවුඩ් චිත්‍රපටයකට පවා ගොඩනැගුණු One Flew Over the Cuckoo's Nest නම් ග්‍රන්ථය රචනා කළ ප්‍රකට ලේඛක කෙන් කේසි, සුප්‍රසිද්ධ ගායකයෙකු හා ගීත රචකයෙකු වූ රොබර්ට් හන්ටර් හා ප්‍රකට අපරාධකාරී නායකයෙකු වූ ජේම්ස් වයිටි බෝල්ජර්ද වනවා. වයිටි බෝල්ජර් මෙම LSD හා අනෙත් ඖෂධ ආශ්‍රය කරගෙන සිදු කරපු පරීක්ෂණවලට යොදාගෙන තිබෙන්නේ ඔහු ඇට්ලන්ටාහි ඇති සිරගෙදර සිරගත කළ සිටි කාලයේදී වන අතර අනෙක් තිදෙනා එම පරීක්ෂණවලට දායක කරගෙන ඇත්තේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කර විවිධ වැඩසටහන්වලදී. ඒ වගේම හිටපු ගණිත මහාචාර්යවරයෙකු වූ හා පුද්ගල ඝාතන හා ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් සිරගතව සිටින ටෙඩ් ක්‍රෙසන්ස්කි, එහෙම නැත්නම් යුනබෝම්බ නමින් හැඳින්වුණු අපරාධකරු හිටපු ඇමරිකානු ජනපති ජෝන් F කෙනඩිගේ සහෝදරයා වූ රොබර්ට් F කෙනඩි ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ සර්හාන් බිෂාරා සර්හාන්, ප්‍රකට මෝස්තර නිරූපිකාවක වූ කැන්ඩි ජෝන්ස් යන අයද මේ MK අල්ට්‍රාහි මනස පාලනය කිරීමේ පරීක්ෂණවලට යොදාගෙන ඇති බවට සාක්ෂි හමු වී තිබෙනවා. ඒ වගේම එකල කියුබාවේ පාලකයා වූ දැඩි ඇමරිකානු විරෝධියෙකු වූ ෆිඩෙල් කැස්ට්‍රෝ ඝාතනය කිරීමේ තැදක් සඳහාද CIA සංවිධානය විසින් MK අල්ට්‍රා ව්‍යාපෘතියේදී යොදාගත් ඇතැම් ක්‍රමවේදයන් භාවිතා කිරීමට උත්සාහ දරා තිබෙනවා. 1972 දී MK අල්ට්‍රා ව්‍යාපෘතිය භාරව සිටි සිඩ්නි ගොට්ලීබ්ගේ විශ්‍රාම යාමෙන් පසුව මෙම ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය මදක් අඩපණ වුණු අතර 1973 දී එය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. මෙම MK අල්ට්‍රා ව්‍යාපෘතිය පිළිබඳව කරුණු පළමුව මහජනතාව අතරට ගෙන ආවේ
1975දී ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් පිහිටුව වූ චර්ච් කමිටුව හා ජනපති ජෙරල් ෆෝඩ්ගේ ප්‍රධානත්වයෙන් යුතු රොකෆෙලර් කමිටුව විසිනි. එම කමිටුව වාර්තාව මගින් සොයාගත් කරුණුවලට අනුව MK අල්ට්‍රා ව්‍යාපෘතියට යොදාගත් පුද්ගලයින්ව එම පර්යේෂණ අතරතුර උරිරු චාරීරික හා මානසික වදහිංසාවලට භාජනය කර ඇති බව ඔප්පු වුණා. මෙම ව්‍යාපෘතිය පිළිබඳව ඔවුන් හට වැඩිදුරටත් විස්තර සෙවීමට තිබුණු බාධාවක් වුණේ 1973දී එවකට CIA ආයතන ප්‍රධානියාව සිටි රිචඩ් හෙල්ම්ස් විසින් MK අල්ට්‍රා ව්‍යාපෘතියට අදාළ වුණු රහසිගත ලිපිගනු සියල්ලක්ම පාහේ විනාශ කිරීමට අනදී තිබුණු නිසයි. ඒ නිසා රොකෆෙලර් කමිටුවට මේ පිළිබඳව විස්තර සොයා ගැනීමට සිදු වුණේ විනාශ නොවී ඉතිරිව තිබුණු ඇතැම් ලිපිගොනු වලට අඩංගු තොරතුරු වලින් හා එම ව්‍යාපෘතියට සම්බන්ධව හා සහභාගී වී තිබුණු අය ලබා දුන් පාපෝච්චාරණයන් හා ඇසින්දුරු සාක්ෂි අනුව යමිනි. 1977 වසරේදී තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත යටතේ MK අල්ට්‍රා ව්‍යාපෘතියට අදාළ වූ විනාශ නොවී ඉතිරිව තිබූ අංශිගත ලිපිගොනු 20000ක් පමණ ඇමරිකානු සෙනෙට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණා. ඒ වගේම 2001 වසරේදී හා 2010 වසරේදී ඇමරිකානු රජය විසින් මෙතෙක් MK අල්ට්‍රා ව්‍යාපෘතියට අදාළව පැවතුණු රහසිගත ලිපිගොනු රාශියක් මහජනයාට දැනගැනීම පිණිස නිදහස් කළා. මේ ආකාරයෙන් මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය අවසන් කළත් ඇතැම් නිරීක්ෂකයන් අනුමානය කරන්නේ ඇමරිකානු රජයේ මේ ව්‍යාපෘතිය අදටත් ඉතා රහසිගතව ක්‍රියාත්මක වන බවත් එහිදී සොයාගත් ඇතැම් දේවල් වඩාත් පුළුල්ව මහජනතාව යොදාගෙන අත්හදා බලමින් සිටින බවත්ය. ඒ වගේම මේ ව්‍යාපෘතිය පිළිබඳව ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අමතරව තවත් කෙතරම් හෙළි නො වූ රහසිගත තොරතුරු ඇත්පත් වී තිබේද යන්න ඔවුන් නගන තවත් ප්‍රශ්නයක්. මේ වගේ කරුණු නිසා මේ MK අල්ට්‍රා ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව තුළ තිබෙන කුතුහලය මේ වනතෙක් මදකටවත් අවම වී නැහැ.